समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකං සමයං භගවා භග්ගේසු විහරති සුන්සුමාරගිරේ බේස කලාවනේ මිගදායේ තේන කෝපන සමයේන නකුල පිතා ගහපති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ අතකෝ නකුල මාතා ගහපතානි නකුල පිතරං ගහපතින් ඒ තදවෝච්ච අතිගෞරවනීය අවසරයි නම කියන්නට අපේ සමිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් මූලික කොටම අවසර ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණවන්ත පින්වතුනි, මේ මොහොතෙහිදී ඔබ සියලු දෙනාම සැදී පැහැදී බලාපොරොත්තු වන්නේ ලෝතුරු බුදුපියාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන ශ්‍රී සද්ධර්මය මොහොතකට ශ්‍රවණය කරමින් ඒ තුලින් තමන්ගේ ජීවිත තව තවත් අර්ථවත් කරගන්නට ඒ සඳහායි මේ ඔබ සියලු දෙනාම සූදානම් වන්නේ. එම නිසා පින්වත්නි, මේ මොහොතෙහිදී අප සියලු දෙනාම ඒ ලෞතුරු බුදු පියාණන් වහන්සේ කෙරෙහි අපරිමිත වූ විශ්වාසයකින් යුක්තව, ශ්‍රද්ධාවකින් යුක්තව මේ ධර්මය ශ්‍රවණය කළහම එයින් ලබා ගන්නට පුළුවන් ප්‍රතිඵලය ඉතාමත්ම ඉහළ වෙනවා. ඒ ලෞතුරු භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පින්වතුනි අපට මෙම ධර්මය දේශනා කරන්නට අනන්ත අපරිමාණ කාලයක් මේ සංසාරයේහි අපමණ වූ දුක්ඛ දෝමනස්යන් වලට
මුහුණ පාන්නට එළඹුණා මුහුණ පෑවා. එහෙම සිද්ධ කළේම මේ ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් යුක්තවමයි. අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක් පෙරදී අපේ ගෞතම බුදුපියාණන් වහන්සේට තමන්ගේ සසර නිමා කරලා විමුක්තිය සාක්ෂාත් කරගන්නට හැකියාව තිබුණා. නමුත් පින්වතුනි උන්වහන්සේ මේ සියලු සත්වයා සැලකුවේ තමන්ගේ දරුවන් ලෙස. තමන්ගේ දරුවන් ලෙස. එහෙම සලකල තමයි උන්වහන්සේ මේ මහා සංසාර සාගරයට නැවත නැවත වසිමින් දස පාරමිතාවන් පූර්ණය කරමින් මේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. පින්වතුනි අපේ ගෞතම ලෞතුරු බුදුපියාණන් වහන්සේ සුමේද තාපස අවධියෙහිදී නියත විවරණ ලැබපු අවස්ථාවෙහිදී පවා සුමේද තාපසතුමන්ට හැකියාව තිබුණා මොහොතෙහිම සසරින් මිදෙන්නට. නමුත් පින්වතුනි මොහොතෙහිදීත් සුමේද තාපසතුමන් කල්පනා කළේ මං කොහොමද තනියෙන් මේ ගමන යන්නේ? මොකද 이르දිමත් තාපසයෙක් ධානයන් උපදවාගත් තාපසයෙක් අවබෝධයන් තිබුණා. ඒ වන විටත් හිතේ සිතුවිලි නැගුණා මට නම් හැකියාව තිබෙනවා මෙතනින්ම මේ සසර නිමා කරන්නට. නමුත් මා එහෙම එගොඩ වුණොත් මේ සසරෙහි ගමන් කරන තවත් අතිවිශාල සත්වයන් ප්‍රමාණයක් තවත් බොහෝ කාලයක් මේ සසරෙහි ගමන් කරනවාය කියන සිතුවිල්ල නැවත නැවත තමන්ට ඇති වුණා. ඇතිවුණු සිතුවිල්ල නිසාම පින්වතුනි හරියට ගෙයක් ගිනිගන්න විට ගේ තුල සිටින්නා වූ දරුවන් අත්හැරලා ගෙයින් පිටතට නොයන දෙමව්පියන් හා සමානවට සුමේද තාපසතුමන් නැවතත් දරුවන් බේරා ගැනීමේ අභිලාෂය පෙරදරි කරගෙන ගිනිගන්නා වූ ගෙදරට ඇතුළත් වුණා. ඇතුළත් වෙලා තමයි දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම එතැන් පටන් ආරම්භ කරන්නට යෙදුනි. දීපංකර බුද්ධ මූලයේහිදී නියත විවරණ ලබා ගනිමින් පින්වතුනි එතනින් නියත විවරණ ලබා ගන්න විටත් මේ අපරිමිත වූ සංසාර සාගරය තුල මනසින් ලෞතුරු බුදු පදවිය ප්‍රාර්ථනා කරා අසංඛ්‍ය 7ක් මහා කල්ප අසංඛ්‍ය 7ක් ඒ වාගේම වචනෙන් කියමින් බුදු බව ප්‍රාර්ථනා කළා
තවත් අසංඛ්‍ය මහා කල්ප ලක්ෂ අසංඛ්‍ය මහා කල්ප 9ක්. එතකොට සිතින් ප්‍රාර්ථනා කළා, වචනයෙන් ප්‍රාර්ථනා කළා, අසංඛ්‍ය මහා කල්ප 16ක්. එහෙම බුදු බව ප්‍රාර්ථනා කරමින් මේ මහා සංසාරයේහි උන්වහන්සේ අපරිමිත ධෛර්යයකින් යුක්තව කටයුතු සිද්ධ කළේම මේ ඔබ මා වෙනුවෙන්මයි. නියත විවරණ ලබාගත්තාට පසුව අසංඛ්‍ය 4ක්, එවාගේම තවත් කල්ප ලක්ෂයක් උන්වහන්සේ දස පාරමිතාවන් ත්‍රිවිධ ආකාරයට පූර්ණය කරලා මීට දින කිහිපයකට ඉහතදී ලැබුවා වූ වෙසක් පුර 15ක් වගේ දවසකදී උන්වහන්සේ සව් කෙලෙසුන් නසා ලෞතුරු බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ ආදරණීය දරුවන් මේ දුකින් මුදවා ගන්නට ධර්මය ඔබට අපට දේශනා කළා. ඒ ධර්මයෙන් පින්වතුනි සැනසුණු ඇත්තන් අසංඛ්‍ය ගණනක්. මේ ලෝක ධාතුවේහි පමණක් නොවේ, අපේ සක්වලෙහි පමණක් නොවේ, බොහෝ සක්වලයන්හි සිටිය සත්වයන් ඒ ලෞතුරු දහමින් පින්වතුනි සැනසීම උදා කරගත්තා. එම නිසාම ඒ ලෞතුරු දහම ඔබට මට මේ සංසාර රෝගය දුරු කරන්නට ලැබුණා වූ මහත්ම ඖෂධය, අමෘතය. එම නිසා එය පානය කළොත් සංසාරයේ නැමැති රෝගය නිට්ටාවටම සුව කරගන්නට ඔබට මට හැකියාව තිබෙනවා. ඒ සඳහායි අප සියලු දෙනාම මේ ආකාරයට කටයුතු සිද්ධ කරන්නේ. පින්වතුනි, එලෙස ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද දෙපළක් පිළිබඳව සඳහන් වන සූත්‍ර දේශනාවක් මූලික කොටස තමයි මා ඉහතදී මාතෘකා වශයෙන් අද දිනෙහිදී දේශනා කරන්නට යෙදුනි. ඒ සූත්‍ර දේශනාව පින්වතුනි සඳහන් කරන්නේ නකුල පිතු සූත්‍ර දේශනාව වශයෙන්. මේ නකුල පිතු කියන නම ඇසෙන විටම පින්වතුන් මන අවබෝධයකින් යුක්තව පසු වෙනවා ඒ දෙපළ පිළිබඳව. සම්බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධාවෙන් අගතම්පත් වෙලා හිටපු යුවතිපති දෙපළක් තමයි මේ නකුල මාතාව සහ නකුල පිතා කියන දෙපළ. ඊ타මත්ම ආදර්ශ සම්පන්න ජීවිත ගත කරපු දෙපළක් වශයෙන් ත්‍රිපිටකයේහි විශේෂයෙන්ම සූත්‍ර පිටකයේහි සූත්‍ර ගණනාවකදීම ඔවුන් පිළිබඳව කරුණු කාරණා සඳහන් වෙනවා.
ඉහතදී සඳහන් කරපු ඒ සූත්‍ර දේශනාව අපට හමුවන්නේ පින්වතුනි අංගුත්තර නිකාය කියන බණ පොතෙහි චක්ක නිපාතය තුල. ඒ තුල තමයි මා ඉහතදී සඳහන් කරන්නට යෙදුන ඒ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ අපට හමුවන්නේ. පින්වතුනි ඉහතදී මන් සඳහන් කළා ඒ දෙපළ පිළිබඳව. ඔවුන් අප්‍රමාණ ශ්‍රද්ධාවකින් කටයුතු සිද්ධ කරපු දෙපළක්. එවාගේම ශාසනය තුල ඉතාමත්ම උදාරතර ගිහි ජීවිත ගත කරපු දෙපළක්. ආදර්ශ සම්පන්න මව්පිය දෙපළක්. ආදර්ශ සම්පන්න ස්වාමි දියණියක් ස්වාමි පුරුෂයෙක්. ආදර්ශ සම්පන්න දායක දායිකාවන් දෙපළක්. සම්බුද්ධ ශාසන ඉතිහාස සම්බුද්ධ ශාසනය තුල අපට දකින්ට ලැබෙන සුවිශේෂී වූ දෙපළක්. ඒ දෙපළ පින්වතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ සමග පුදුමාකාර ලෙන්ගතුකමක් තිබුණා. ඒකට හේතුවකුත් තිබුණා. පින්වතුනි මුලින්ම ලෞතර බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින විට මේ නකුල පිතාට ඒ පියතුමාට ලෞතර බුදුහාමුදුරුවෝ මාර්ගයේ පිණ්ඩපාතයේ වඩිමින් සිටින විට මුණ ගැහෙනවා. නකුල පිතාට පුදුමාකාර සෙනෙහසක් ඇති වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ කෙරෙහි. ඒ මොහොතෙහි නකුල පිතා ආමන්ත්‍රණය කරන්නේ මගේ පුතේ ඔබ මේ කොහෙද යන්නේ? මම මේ දැක්කේ ගොඩක් කාලයකට පස්සේනේ. අන්න අම්මා ගෙදර ඉන්නව බලාගෙන අපි යන් අම්මවත් දකින්නට. ඉතින් ලෞතර බුදු පියාණන් වහන්සේ සමග භික්ෂු සංඝයාත් පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් භික්ෂු සංඝයාට කාරණා පිළිබඳව අවබෝධයක් නොමැති නිසා එතන සිටිය සමහර හිතනවා මොකක් හෝ ගැටලුවක් ඇති. මොකද ලෞතුරු බුදුහාමුදුරන්ගේ මව පියා පිළිබඳව ඒ භික්ෂුන් වහන්සේලා හොඳින්ම දන්නවා. මොකක් හෝ වැරදීමක් වෙන්න ඇති. මෙහෙම ආමන්ත්‍රණය කරන්නට යෙදුනි. මේ විදිහට ආමන්ත්‍රණය අසපු භික්ෂුන් වහන්සේලා පසුව මේ කාරණා දැනගන්නවා. සසරෙහිදී පින්වතුනි මේ නකුල මව නකුල පියතුමන් ආත්මභාව 500ක් අපේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ දෙමව්පියන් වෙලා ඉඳලා තිබෙනවා. ඒ වගේම තවත් ආත්මභාව 500ක් ලොකු අම්මා ලොකු තාත්තා වෙලා ඉඳලා තිබෙනවා. ඒ වගේම තවත් ආත්මභාව 500ක් බාප්පා පුංචි අම්මා වෙලා ඉඳලා තියෙනවා. මේ සසර පුරුද්ද පින්වතුනි. මේ නිසාම ඒ දැක්ක මොහොතෙහිම දාරක සෙනෙහස එතුමන්ට ඇති වෙලා මගේ පුතා කියලා ලෞතර බුදු පියාණන් වහන්සේට ආමන්ත්‍රණය කළා. මේ සසර පුරුද්ද නිසා. එම නිසා පින්වතුනි යම් අවස්ථාවලදී ඔබට මටත් එබඳු සමීපමයන්
මේ ජීවන ගමනෙහිදී මුණ ගැසිලා ඇති කිසිදු හැඳින ගැනීමක් පූර්වව වෙලා නොතිබුණත් සමහර අවස්ථාවලදී දැකපු ගමන්ම තමන්ට දැනෙනවා ජීවිතයේ ඉතාම සමීපතයන් වශයෙන්. එහෙම වෙන්නත් පින්වතුනි මේ සංසාර පුරුද්දක් සංසාරයේහි එකට ඉඳපු ඒ ඇසුරක් ඒ විදිහට බලපාන්නට පුළුවන්. මිහිදිත් පින්වතුනි ඒ කාරණා අනුව තමයි අර නකුල පිතාට ලෞතර බුදු පියාණන් වහන්සේ පිළිබඳව එබඳු ආකාරයට සෙනෙහසක් ඇති වෙලා ආමන්ත්‍රණය කරන්නේ. දීර්ඝ සංසාරයක ගමන් කරන්නා වූ අපට අපි දන්නවා මවක් පියෙක් නොවුණු කිසිදු කෙනෙක් නොමැති විත්තිය. එම නිසා ඒ කාරණය අපට මනවින් තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් එන්න ඒ නකුල මාතා නකුල පිතා මූලික වෙලා ධර්මකාරණා සඳහන් වන සූත්‍ර දේශනාවක් නකුල පිතු සූත්‍ර දේශනාව. පින්වතුනි මේ සූත්‍ර දේශනාව තුල සඳහන් වන්නා වූ කාරණා පිළිබඳව විමසන විට අපිට දකින්ට ලැබෙන්නේ නකුල මාතාව ඒ ස්වාමි දියණිය තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් එක පැත්තකින් සිද්ධ කළා වූ සත්‍යක්‍රියාවක් පිළිබඳව අපට හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. හැබැයි මේ සූත්‍ර දේශනාව කාරණා විමසීමෙන් කරුණුකාරණා පිළිබඳව අවබෝධ කරගන්න විට නකුල මාතාව ධර්මය ඇසුරු කරලා තිබෙනා වූ ප්‍රමාණය පිළිබඳව අපට හඳුනා ගැනීමටත් හැකියාව තිබෙනවා. පින්වතුනි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නා වූ කාලය තුලදී අපේ ලෞතුරු බුදු පියාණන් වහන්සේ බග්ග කියන ජනපදයේහි සුන්සුමාර ගිර එහෙම නැත්නම් පර්වත නගරය සමීපයේහි බේසකලා වන ය නැමැති මිගදායෙහි තමයි වැඩ වාසය කරලා තිබෙන්නේ. උන්වහන්සේ එහි වැඩ වාසය කරන සමයක මේ නකුල පියා ඊ타ත්ම රෝගයන්ට බඳුන් වෙලා දැඩිව ගිලම් බවින් පෙළිච්ච අවස්ථාවක්. එහිදී සඳහන් වෙන්නේ නකුල පිතා ගහපති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. දැඩිව ගිලම් බවට පත්වෙච්ච අවස්ථාවක්. ඒ අවස්ථාවේදී තමයි මං ඉහතදී කිව්වා සඳහන් කළා වූ ආකාරයට නකුල මාතාව සත්‍යක්‍රියා කරමින් ජීවිතය පිළිබඳව මෙනෙහි කරන්නට සහ ඒ දැඩිව
ගිලන්ව සිටින්නා වූ එතුමන්ට අවශ්‍ය වුණොත් ජීවිතය අතහැරලා යන්නට පවා කරුණුකාරණා පැහැදිලි කරලා දෙන්නේ. මොකද මේ සූත්‍ර දේශනාව තුලදී අපට හඳුනගන්නට හැකියාව තිබෙනවා ඒ දෙපළ යම් ආකාරයකට තරුණ වියෙහිදී මේ මොහොත වන විට පසු වුණාය කියලා. සාමාන්‍යයෙන් වර්ෂ 40ක් වගේ ගත කරලා තිබෙන්නට ඇති. ඊට එහා මෙහා ටිකක් වෙන්නත් පුළුවන්. එම නිසා මෙහෙම දැඩිව ගිලන්ව සිටින නකුල පිතා එහෙමත් නැත්නම් පියතුමා ආමන්ත්‍රණය කරනවා නකුල මාතාව විසින්. ආමන්ත්‍රණය කරලා ඔහුට සඳහන් කරනවා නකුල මාතාව ගෘහපතිතුමනි, නකුල පිතුතුමනි, ඔබ සූදානම් වෙන්න නම් එපා බලාපොරොත්තු සහගත මරණයකට. බලාපොරොත්තු සහගත මරණයකට ඔබ සූදානම් වෙන්න එපා. පින්වතුනි, ඇය උපදෙස් කිහිපයක් දෙනවා. එදී සඳහන් කරනවා නකුල මාතා ගහපතානි මමච්චයේන සංකිස්සති ධාරකේ පෝසේතුන් ගරාවාසං සත්තරිතුන්ති නකෝ පනේතං ගහපති ඒවන් දට්ටබ්බං. මේ විදිහට ඇය සඳහන් කරනවා ඔබ මේ මොහොත වන විට ඊ타ත්ම ගිලන්ව සිටින්නේ. ලෞතර බුදුහාමුදුරුවෝ අනුමත නොකළා වූ කාරණයක් තිබෙනවා. ඒ තමයි අපේක්ෂා සහගත මරණයක්. ඒ කියන්නේ බලාපොරොත්තු සහිතව මරණයට පත්වීම ලෞතර බුදුහාමුදුරුවෝ අනුමත කළා වූ කාරණයක් නොවේ. එම නිසා එයින් මිදිලා ඔබ කටයුතු සිද්ධ කරන්නට ඕන. ඇය සඳහන් කරනවා ඔබ සිතනව ඇති මම නැති කාලයක දරුවෝ පෝෂණය කරන්නට, ව්‍යාපාර කටයුතු කරන්නට නකුල මාතාවට නොහැකි වේවි. ඒකයි සඳහන් කළේ නකුල මාතා ගහපතානි මමච්චයේන සක්කිස්සති ධාරකේ පෝසේතුන් ගරාවාසං සන්තරිතුන්ති. මගේ ඇවෑමෙන් හදිසියෙන් හෝ මම කලුරිය කළොත්, මම මරණයට පත් වුණොත් නකුල මාතාවට බැරි වේවි මගේ දරුවන් බලා ගන්නට, මම කරපු ව්‍යාපාරයන් සිද්ධ කරන්නට. එහෙම ඔබ හිතන්නට එපා. මේ නකුල මාතාව සඳහන් කරන්නේ. ඔබ එහෙම හිතන්නට පුළුවන්. හැබැයි ඔබ එහෙම හිතන්නට එපා. මම එම ව්‍යාපාර සිද්ධ කරන්නට දක්ෂයි. කපු කටින්නට, රෙදි සදන්නට, එවාගේම බැටළු එළු ලොන් අරගෙන ඒ කර්මාන්ත සිද්ධ කරන්නට මට හැකියාව තිබෙනවා. එපමණක් නොවේයි,
ගහපති තවච්චේන ධාරකයේ පෝසේතුන් ගරාවාසම් සත්තරිතුන්. ගෘහපතිතුමනි ඔබගේ ඇවෑමෙන් ඔබගේ ඇවෑමෙන් කියන්නේ හදිසියකින් හෝ ඔබ කලුරිය කළොත් මට හැකියාව තිබෙනවා මේ දරුවන් පෝෂණය කරන්නට. ඒ වගේම තමයි ගෘහ්‍ය ජීවිතය ආරක්ෂා කරගන්නට සහ මේ සියලුම ව්‍යාපාර කළමනාකරණය කරගන්නටත් මට හැකියාව තිබෙනවා. එම නිසා තස්මාතීහ ත්වං ගහපතිමා සාපෙක්කෝ කාල මකාසි. එම නිසා ඔබ අපේක්ෂා සහිත මරණයකට පත්වෙන්න එපා. අපේක්ෂා සහිත මරණය දුක්ඛා ගහපති සාපෙක්කස්ස කාලකිරියා. අපේක්ෂා සහිතව මරණයට පත්වීම කාලක්‍රියා කිරීම දුක්සහගතයි. ගරහිතාච්ච භගවතා සාපෙක්කස්ස කාලකිරියා. ගෘහපතිතුමනි භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අනුමත කළා වූ කාරණයක් නොවෙයි. එම නිසා ඔබ සිතේ තැවුලක් ඇති කරගන්න එපා. ඔබ හිතන්නට එපා ඔබේ දරුවන් අනාථ වේවි කියලා. ඒ වගේම ඔබ හිතන්නට එපා මේ ව්‍යාපාර කඩන් වැටේවි කියලා. ඒ සියල්ලක්ම මට කරන්නට හැකියාව තිබෙනවා. එම නිසා ඔබ ඒ පිළිබඳව එතරම් දැඩිව සිතන්නට මතන්නට යන්න ඕනි නැහැ. ඔබ ඒ දේවල් හිතින් අත්තරින්න. මේ ඇය යථාර්ථය පිළිබඳව ඔහුට කියලා දෙන්නේ ජීවිතේ. පින්වතුනි සමහර අවස්ථාවලදී අපිට දකින්ට තිබෙන ලෝකයේහි වැඩිවියට පත්වුනහමත් ඒක අපිට දකින්ට පුළුවන් සමහර අවස්ථාවලදී හිතින් බොහෝ දේවල් අයින් කරගන්නට හරිම අපහසුයි. ඒ අතර දරුවන් වෙන්නට පුළුවන්, ඥාතීන් වෙන්නට පුළුවන්, සමහරට දෙමව්පියෝ වෙන්නට පුළුවන්. ඒ වගේම හරි හම්බ කරගත්තා වූ ධනය වෙන්නට පුළුවන්. සමහර දේවල් අපට පින්වතුනි සිතින් අයින් කරගන්නට හරිම අපහසුයි මෙබඳු අවස්ථාවකදී. අපි කල්පනා කරන්නේම පින්වතුනි ඒ ස්වභාවයන් පිළිබඳව, ඒ කරුණු කාරණා පිළිබඳව. ඒක තමයි මේ ලෝකයේහි සාමාන්‍ය ජීවිතයේහි ස්වභාවය. ධර්මානුකූලව දකින විට ඒ දේවල් අල්ලා ගැනීම තෘෂ්ණාවක්. අතහැරලා යන්නට හැකියාව නැහැ විට. තියත් නැවත එතෙන්නට එන්නට අවස්ථාව බොහෝම වැඩි. බොහෝම වැඩි. හේතුව හිතින් අතහරින් නැතුව ගමන යන නිසා. එම නිසා මෙම බිරිඳ කවුද නකුල මාතාව නකුල පියාට කියනවා ඔබ ඒ ගැන කරදර වෙන්නට එපා. ඔබ හිතෙහි ඒ ගැන සැකයක් තියාගන්නට එපා. ඔබ අපේක්ෂා සහිත මරණයකට පත්වෙන්න එපා. අපේක්ෂාවන් තොරවෙච්ච මරණයකට පත්වෙන්න සූදානන් වෙන්න කියන කාරණය නොකියා මෙහිදී සඳහන් කරනවා. ඊට පස්සේ ඇය දෙවැනි කාරණය නකුල පියාට සඳහන් කරනවා. නකුල පියතුමනි ඔබ හිතාවි මෙන්න මෙහෙමත්. කොහොමද නකුල මාතා ගහපතානි
මමච්චේන අඤ්ඤං වරන් ගමිස්සතිති නකෝ පනේතං ගහපති ඒවං දට්ටබ්බං. ඔබ හිතාවි මෙන්න මෙහෙමත් මගේ ඇවෑමෙන් වෙනත් විවාහයකට ඇය පත්වෙන්නට පුළුවන්, වෙනත් විවාහයක් කරා යාවි. එහෙම සිතුවිල්ලක් ඔබ ඇතිකර ගත යුතු වන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්න අහන්නෙත් සහ උත්තර දෙන්නෙත් නකුල මාතාව විසින්. ඔබ මෙන්න මෙහෙමත් හිතන්නට පුළුවන්. කොහොමද හිතන්න පුළුවන්? මගේ ඇවෑමෙන් එහෙම නැත්නම් මගෙන් මරණයෙන් පසුව නකුල මාතාව වෙනත් විවාහයක් කරගන්නට පුළුවන්. එහෙම සිතලා ඔබේ සිත කරදර කරගන්න එපා. එහිදී සඳහන් කරන්නේ ඒකයි ගහපති ඒවං දට්ටබ්බං. එහෙම කොහොමවත් හිතන්නට එපා. ඔබ දන්නව මා ගැන. මොකද්ද ඔබ දන්න කාරණේ මා ගැන? ඔබ දන්නවා මම වර්ෂ 16 හිදී තමයි, මගේ වයසින් 16 වියෙහිදී තමයි ඔබ මා ආවාහ විවාහ වුණේ. මං වර්ෂ 16ක් වෙනකන් කුමාරිකා සීලය ආරක්ෂා කරගත්තා. කුමරි බඹසර රැකගත්තා. වර්ෂ 16ක් වෙනකන්. එම නිසා ඒ පිළිබඳව ඔබ හොඳින් දන්නවා. 16 වස්සානි ගහට්ටකම් බ්‍රහ්මචරියං සමාදින්නම්. එහෙමයි සඳහන් වෙන්නේ. 16 වසක් වෙනකන් මම ගහට්ටක බ්‍රහ්මචාරී සීලය එහෙමත් නැත්නම් කුමරි බඹසරයන් රැකගත් ආකාරය ඔබ දන්නවා. හැබැයි එයින් පසුව ආවාහ විවාහ වුණාට පසුවත් ඔබ තමයි හොඳින්ම දන්නේ අපේ ජීවිත පිළිබඳව. එම නිසා ඔබ හිතේ කරදරයක් ඇති කරගන්නට එපා. මම වෙන විවාහයක් කරා ගමන් කරන්නේ නැහැ. ඒ වාගේම තමයි මා රැක්කා වූ දෙයක් මගේ ජීවිතය තුළ තිබෙනවා. ඒ අනුව මම ජීවිතය ගත කරනවා. එම නිසා ඔබ අපේක්ෂා සහිත මරණයක් කරා යන්නට නම් එපා. අපේක්ෂා සහිත මරණයක් කරා යන්නට නම් එපා. එහෙම ගියොත් එහෙම නැවතත් සඳහන් කරනවා එය ඔබට දුක පිණිසම පවතිනවා. ඒ වගේම තමයි ඒ තුලින් ඔබට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලෝතුරු බුදුහාමුදුරුවෝ එබඳු මරණයක් අනුමත කළෙත් නැහැ. එනිසා ගෘහපතිතුමනි ඔබ මේ පිළිබඳවත් හිත කරදර කරගන්න එපා. ඒ දෙවෙනි කාරණය සඳහන් කරනවා. තුන්වෙනි කාරණය ඇය මෙහෙම කියනවා. ඔබ මෙහෙමත් හිතනවා ඇති. මොකක්ද සඳහන් වෙන්නේ? සියාකෝ පනතේ ගහපති ඒව මස්ස. ඔබ එහෙමත් හිතනවා ඇති. නකුල මාතා ගහපතානි මමච්චයේන න දස්සන කාමා භවිස්සති භගවතෝ න දස්සන කාමා බික්කු සංඝාති. මගේ ඇවෑමෙන් නකුල ගෘහ ප්‍රතිනිය
බුදුරජාණන් වහන්සේ දකින්නට යන එකක් නැහැ. ඒ වගේම මහා සංඝරත්නයත් වැඩි ඇසුරු කරන එකක් නැහැ. මට මරණය සිද්ධ වුණොත් මේ නකුල මෞතුමිය එහෙම හැසිරේවි. එහෙම හිත කලබල කරගන්න අවශ්‍යතාවයක් ඔබට නැහැ. ඇය සඳහන් කරනවා හදිසියෙන් හරි එහෙම දෙයක් සිදු වුණොත් ආංහි ගහපති තවච්චේන දක්ෂන කාම තරා චේව භවිස්සාමි භගවතෝ දස්සන කාම තරා බික්කු සංගස්ස. එහෙම වුණොත් එහෙම වෙනදට වැඩිය මම ලෝතුරු බුදු හාමුදුරුවෝ දකින්නට යනවා. මහා සංඝරත්නය දකින්නට යනවා. පින්වතුනි මෙහිදී බලන්න මනෝමය වශයෙන් එතුමිය විසින් ඔහුට ප්‍රකාශ කරන දෙය මොකද දැඩිව සිතෙන් අල්ලාගෙන සිටියොත් ඔහුට ඒ යන ගමන පහසු වෙන්නේ නැහැ. එම නිසා ඇය ප්‍රකාශ කරනවා හදිසියකින් හෝ එහෙම වුණොත් එහෙම ඔබ ඔය ගිලන් වෙලා මරණයට පත් වුණොත් මම වෙනදටත් වැඩිය ලෝතුරු බුදු හාමුදුරුවෝ දකින්නට යනවා. මහා සංඝරත්නය දකින්නට යනවා. ධර්මය ඇසුරු කරනවා. ඒ විදිහට කටයුතු සිද්ධ කරනවා. එම නිසා ඒ පිළිබඳව ඔබ සිත කලබල කරගන්නට එපා. ලෞතුරු බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ ගෘහපති තුමනි අපේක්ෂා සහිත මරණය අපේක්ෂා සහිත කාලක්‍රියාව දුක්ගෙන දෙන විත්තිය. එම නිසා එඹදු මරණයක් ඔබ ප්‍රාර්ථනා කරන්නට එපා. පින්වතුනි මේ කාරණා එහෙම සඳහන් කරලා ඇය සිද්ධ කරන්නේ එක්තරා ආකාරයට සත්‍යක්‍රියාවක්. මොකද ජීවිතයේ යථාර්ථය සිහිපත් කරමින් ඇයගේ ජීවිතයේ සත්‍යතාවය පිළිබඳව ඇය ප්‍රකාශයට පත් කරනවා. ඇය වැඩුවා වූ ගුණදහම් පිළිබඳව ප්‍රකාශයට පත් කරනවා. ඒ තුල ඇය සිද්ධ කරන්නේ ප්‍රාර්ථනාවක්. මේ කාරණා තව සූත්‍ර දේශනාව විමසන විට අපට පැහැදිලි වෙනවා. ඊට පස්සේ හතරවෙනි කාරණය වශයෙන් ඇය සඳහන් කරනවා ඔබ මෙහෙමත් හිතන්නට පුළුවන්. කොහොමද නකුල මාතා ගහපතානි මමච්චේන සීලේසු පරිපූර්ණකාරිනීති. මගේ ඇවෑමෙන් මම මිය ගියාට පසුව නකුල ගෘහපති තුමිය සිල් ගන්න යන එකක් නැහැ. ඒ වගේම සීලය පරිපූර්ණ කරන හේකුත් නැහැ. ඒවයින් ඈත් වෙලා සිටින්නට පුළුවන්. එහෙම ගෘහපතිතුමනි ඔබ සිතන්නට අවශ්‍යතාවයක් නැහැ. එහෙම සිතන්නට අවශ්‍යතාවයක් නැහැ. හදිසියකින් හෝ එබඳු ආකාරයකට කටයුතු සිද්ධ වුණොත් ගෘහපතිතුමනි ඔබ කල්පනා කරන්න මම ඒ කාරණා පරිපූර්ණ කරනවා. ඒ වගේම තමයි ඔබට එබඳු සිතුවිල්ලක්
නැගෙනවනං ඒ යටපත් කරගන්න හේතුව තමයි මම සීලේහි නිරන්තරයෙන්ම හැසිරෙන්නා වූ තැනැත්තියක්. එවාගේම ඇය ප්‍රකාශ කරනවා මේ ශාසනය තුළ සුදු වස්ත්‍ර අඳින යම්තාක් පිරිසක් ඉන්නවනං සීලය රකින ඒ ඇත්තන් අතර මමත් එක් තැනැත්තියක්. ඔබට කුමක් හෝ මෙහිදී මේ සමස්තයක් වශයෙන් සඳහන් කරනු ඇය මෙතන ඉන්න කාටහරි කුමන හෝ සැකයක් විපල්සිරිකමක් තියෙනවනං අන ලොවතුරු බුදුහාමුදුරුවෝ බග්ග ජනපදයෙහි සුන්සුමාර ගිරි නගරයට සමීපයෙහි තිබෙන බේසකලා වන ය නැමැති මිගදායෙහි වැඩවාසය කරනවා. අන්න ගිහිල්ලා කාරණා විමසන්නට පුළුවන්. ලොවතුරු බුදුහාමුදුරන්ගෙන් කාරණා විමසන්නට පුළුවන්. මම ඒ විදිහට කටයුතු සිද්ධ කරනවාද නැද්ද කියලා. ඒ හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය අය නැවතත් සඳහන් කරනවා. ඒ විදිහට සඳහන් කරලා ඔබ එහෙම හිතන්නට ඕනි නැහැ. එහෙම හිතලා අපේක්ෂා සහගත මරණයකට පත්වෙන්න අවශ්‍ය නැහැ. ඔබ හිත සකස් කරගන්න. මොකද ලෞතුරු බුදුහාමුදුරුවෝ තෘෂ්ණාවෙන් යුක්තව පත්වෙන්නා වූ මරණය අගේ කොට වදාලේ නැහැ. එම නිසා ඒ පිළිබඳව ඔබ හිත කලබල කරගන්නට ඕනේ නැහැ කියලා තමයි ඒ කාරණයත් අවසන් කරන්නේ. ඊට පස්සේ පස්වෙනි කාරණය වශයෙන් ඇය සඳහන් කරනවා ඔබට මෙහෙමත් හිතෙන්නට පුළුවන්. මගේ බිරිඳ මගේ ඇවෑමෙන් වැඩිය යුතු භාවනාවන් නොවඩන්නට පුළුවන්. චිත්ත සමාධීන් ඇතිකරගන්නට උත්සුක නොවේවි. ඒ විදිහට ඇය කටයුතු සිද්ධ කරන්නට පුළුවන්. ඇය සඳහන් කරනවා එහෙමත් හිතන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනය තුල එබඳු ආකාරයකට කටයුතු කරන ඇත්තන් අතර ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයෙහි මේ සඳහන් වෙන සූත්‍ර දේශනාව තුල ඕදාත වසනා පතුලටම බැසගත් සුදු අඳින ශ්‍රාවිකාවන් සිටිනවනම් එවාගේ මේ ධර්මයේ පිළිපදින ධර්මයෙන් යම් සඳහන් වෙන්නේ සිසිලසක් ලබාගත්ත සැනසීමක් ලබාගත්ත එවාගේම තමයි විශේෂයෙන්ම සඳහන් වෙනවා විචිකිච්ඡාව දුරු කරපු එවාගේම සසර බිය දුරු කරපු යම් සුදු වස්ත්‍ර දරන ශ්‍රාවිකාවන් ගිහි ගෙදර සිටිනවනං ඒ අතර මමත් එක් තැනැත්තියක් කියලා ඇය සඳහන් කරමින් නැවතත් ප්‍රකාශ කරනවා කාට හෝ ඒ පිළිබඳව සැකයක් විමතියක් තියෙනවනං අන ලෞතුරු බුදුහාමුදුරුවෝ වැඩවාසය කරනවා බේසකලා වනයේ නැමැති මිගදාය නැමැති වනයෙහි මෙනුදුරෙහි තියෙන්නේ ඕනම කෙනෙකුට ගිහිල්ලා ඒ ලෞතුරු බුදු පියාණන් වහන්සේගෙන් මේ කාරණා පිළිබඳව විමසන්නට පුළුවන්. මේ නොකිය කියන්නේම නකුල පියතුමාට
ඊට පස්සේ ඇය සඳහන් කරනවා තවත් කාරණයක් අවසංකාරණය වශයෙන් ගෘහපති තුමනි ඔබ මෙසේද හිතන්නට පුළුවන් කොහොමද මේ බුදු සස්නේ ධර්ම විනය දෙකෙහි පතුලටම බැසගත් පරිපූර්ණත්වය ලැබුවා වූ අස්වැසිල්ලට පත් වුණු විචිකිච්ඡාව ඉවත් කළ සසර බිය ඉවත් කරපු තැනැත්තියක් වෙන්නට තරම් දක්ෂ නොවේවි. හැබැයි ඔබ එහෙම සිතන්නට අවශ්‍යතාවයක් නැහැ. ඇය සඳහන් කරනවා ඔබ එසේ සිතන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බුදු සසුනේහි ධර්ම විනය පිළිබඳව මම පතුලට බැසගෙන සිටින්නේ. ඒ වගේම තමයි පරිපූර්ණත්වයට පත් වෙලා සිටින්නේ. ඒ වගේම තමයි මම මේ සසුන තුලින් යම් අස්වැසිල්ලක් ලබලා තිබෙන්නේ. ඒ වගේම තමයි විචිකිච්ඡාව දුරු කරලා තිබෙන්නේ. එතකොටම මෙහිදී අපට හඳුනා ගැනීමට හැකියාව තිබෙන ඇය සෝවාන් මාර්ගයට පත්වෙච්ච තැනැත්තියක් කියන කාරණය. ඒ වගේම සසර බිය මම ඉක්මවල තියෙන්නේ. නැවතත් මට කිසිවෙකුගේ උපකාරයක් නැතුව හැකියාව තිබෙනවා විමුක්තිය සාක්ෂාත් කරගන්නට. එම නිසා ඔබ බය වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. ඔබ බය වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. හේතුව තමයි මම ඒ ආකාරයට සකස් වෙලා තිබෙන්නේ. ඔබට කුමක් හෝ සැකයක් තිබෙනව නම් මේ පිළිබඳව සිතේ දෙගඩියාවක් තිබෙනව නම් අන ලෝතුරු බුදුහාමුදුරුවෝ සුන්සුමාර ගිරි පර්වතය සමීපයේහි බේසකලා වනේ මිගදාය නැමැති වනයේහි වැඩ වාසය කරනවා. අන්න උන්වහන්සේගෙන් ගිහිල්ලා මේ කාරණා පිළිබඳව අහගන්නට පුළුවන්ය කියලා කාරණා සඳහන් කරනවා. පින්වතුනි මේ විදිහට කරුණු කාරණා 6ක් නකුල මාතාව විසින් නකුල පිතාට ප්‍රකාශ කරනවා. ඒ නකුල පිතාට මේ කාරණා 6 ප්‍රකාශ කරලා ඇය සත්‍ය වශයෙන්ම කරන්නේ සත්‍යක්‍රියාවක්. මොකද ඇයගේ ගුණයන් පිළිබඳව තමයි මේ පැත්තකින් ඇය විසින් මතු කරන්නේ. ඒ වගේම තමයි ඇය ඒ පත් වෙලා තිබෙනා වූ ස්වභාවයත් එක්ක හැකියාව තිබෙනවා නකුල පියාගේ සිතෙහි ස්වභාවය අවබෝධ කරගන්නට. ඒ සිතට ඇතිවෙච්ච නකුල පියාගේ සිතට ඇතිවෙච්ච ඒ ප්‍රශ්නවලට තමයි ඇය විසින්ම ප්‍රශ්න කරමින් ඒ ප්‍රශ්නවලට උත්තර සපයන්නේ. මේ ටික ප්‍රකාශ කරපු ගමම්ම පින්වතුනි නකුල පියතුමාට අර තිබුණ රෝගාබාධයන් සියල්ලම සංසිඳුණා කියලා මෙහි සඳහන් වෙනවා. මෙහි සඳහන් වෙනවා නකුල පියාට හටගෙන තිබුණා වූ රෝගාබාධයන් සියල්ලක්ම නැති වුණාය කියලා. ඒ කියන්නේ මේ වන විට අර ඇතිවෙච්ච ගිලන් තත්ත්වය නිසා එතුමා හිතිනුත් බොහෝ ගිලන් වෙලයි ඉඳලා තිබෙන්නේ. ඇය ධර්මානුකූලව ජීවිතයේ ස්වභාවය සහ ඒ අවස්ථාව පිළිබඳව
ඔහුට අවබෝධ වෙන ලෙස කරුණු කාරණා පැහැදිලි කිරීම තුළ ඔහුට ඇතුණා වූ ඒ ප්‍රීතියත් එක්ක සහ අයගේ සත්‍යක්‍රියාවත් එක්ක ඔහුට ඇති වුණු ඒ සියලු ගිලම් භවයන් ශරීරයෙන් ඈත් වෙලා ගිහිල්ලා තිබෙනවා. ඒ ෂණේහිම නැකිට ගන්නවත් බැරුව හිටිය මේ නකුල පියා නැකිටලා ඇඳේ කොනක වාඩි වෙලා ටිකක් වෙලා ඉඳලා පින්වතුනි ඔහු තමන්ගේ අතට හැරමිටිය අරගෙන ඒක සඳහන් වෙන්නේ දණ්ඩ මෝලුම්හ කියලා. පින්වතුනි ඉන්දියාවේ අදටත් ඔබ දැකලා ඇති වයසක උදවිය සාමාන්‍යයෙන් ගිලන් තත්ත්වයට පත් වුණාම එහෙම නැත්නම් වයසක ඇත්තන් තමන් හා උසට සමාන දණ්ඩක් අරගෙන ඒ වාරුවට තියාගෙන ගමන් බිමන් යනවා. ඒ දණ්ඩ අරගෙන ඉවර වෙලා ඒ දණ්ඩේ වාරුව අරගනිමින් ලෞතුරු බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරපු ඒ ස්ථානයට ඔහු ගමන් කරනවා. බලන්න ඇය විසින් සිද්ධ කළා වූ ඒ සත්‍යක්‍රියාවෙහි ප්‍රතිඵලය ධර්මානුකූලව. ඒ වගේම තමයි මෙහිදී තේරුම් ගන්නට කාරණයක් තිබෙනවා. මම මූලික වශයෙන් දේශනාව ආරම්භ කරන විටත් සඳහන් කළේ නකුල මාතාව සහ නකුල පියා කියන මේ දෙදෙනාම ඉතාමත්ම සෙනෙහසින් යුක්තව ජීවත් වෙච්ච දෙපළක්. සඳහන් වෙන්නේ පනට පන වගේ ජීවිත ගත කළාය කියලා. ඒ වගේම තමයි බොහෝ දේශනාවල සඳහන් වෙනවා ඔවුන් දෙදෙනා සිතකින්වත් කෙනෙක් ඉක්මවල කටයුතු නොකරපු ඇත්තන්ය කියලා. එතකොට පින්වතුනි එහෙම ජීවිත ගත කරපු ඇත්තන් මේ ජීවිතෙහි සත්‍ය ස්වභාවයට මුහුණ දෙන විටදී හඬා වැළපුණේ නැහැ. ජීවිතයේ යථාර්ථය පිළිබඳව කාරණා වන් විමර්ශනයක තමයි යෙදමින් සත්‍යක්‍රියාවන් සිද්ධ කළේ. එය අප සියලුම දෙනාටම ඉතාමත්ම වැදගත් කාරණා වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. තාමත්ම වැදගත් කාරණා වශයෙන් යථාර්ථය අවබෝධ කරගන්නට. එම නිසා එහෙම කරපු සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලය තමයි නකුල පියතුමන්ට ඉක්මනින්ම නිරෝගී භාවය ලැබීම. මොකද අපි දන්නවා බොහෝ ඔවුන් සඳහා දේශනා කරපු සූත්‍ර දේශනාවල් අතර ඔවුන් වර්ෂ 80ක් පමණ ජීවත් වුණාය කියලා. මේ දේශනාව මං ඉහතදී සඳහන් කළේ ඒකයි සිද්ධ වෙන විට ඔවුන්ගේ එයින් අඩක් විතර ගත වෙලා තියෙන්නට ඇති. මොකද ඔවුන් දෙදෙනාම සඳහන් වෙන්නේ අවසන් අවස්ථාව වන විට නකුල පියතුමා සෝවාන් තත්ත්වයට පත් වෙලා නකුල මාතාව අනාගාමී තත්ත්වයට පත්වෙච්ච උත්තමයන් වශයෙන්. හැබැයි මේ වන විට නකුල මාතාව පමණක් අපට හඳුන ගැනීමට හැකියාව තිබෙනවා සෝවාන් භාවයට පත් වෙලා තිබෙන විත්තිය. නමුත් නකුල පිතා එබඳු ස්වභාවයකට පත් වෙලා නැහැ. එම නිසා පින්වත්තුනි මේ විදිහට නකුල පියතුමා වැර අරගෙන දැන් යනවා ලෞතුරු බුදුහාමුදුරුවෝ දකින්නට. ලෞතුරු බුදුහාමුදුරුවෝ බැහැ දකින විටම මේ කිසිදු කාරණයක් නොවිමසාම ලෞතුරු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලාබාතේ ගහපති සුලද්දන්තේ ගහපති
යස්සතේ නකුල මාතා ගහපතානි අනුකම්පිකා අත්තකාමා ඕවාදිකා අනුශාසිකා. ඔබට ලැබිලා තිබෙන්නේ මහත් භාග්‍යයක්. ඒ භාග්‍යය ලේසියෙන් ලැබෙන්නේ නැති දෙයක්. ඒ තමයි ඔබගේ නකුල මාතාව ස්වාමි දියණිය ඔබට අනුකම්පාවෙන් යුක්තව කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඇය ඔබට අනුශාසනා සිද්ධ කරනවා. ඒ වගේම ඕවාදිකා අවවාද දෙනවා. ඒ වගේම ඔබගේ අර්ථ වැඩ කැමති වෙනවා. ඔබගේ යහපතම තමයි ප්‍රාර්ථනා කරන්නේ. එම නිසා ඔබට ලැබිලා තිබෙන්නේ මහත් භාග්‍යයක්. මේ ලෞතර බුදුහාමුදුරුවෝ බැහැදැක්ක විතරයි. වචනයක්වත් ප්‍රකාශ කරන්නට නකුල පිතාට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පෙරම ලෞතර බුදුහාමුදුරුවෝ අර කාරණා දැන් ප්‍රකාශ කරලා දේශනා කරලා ඉවරයි නකුල පියාට පියතුමාට. එහෙම සඳහන් කරමින් ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් තාක් මේ ශාසනය තුල මගේ ගිහි ශ්‍රාවිකාවන් සිටිනවා නම් සීලය පරිපූර්ණය කරන සුදුවත් ඇඳගෙන සීලය පරිපූර්ණය කරන එයින් විශේෂිත වූ එක් කාන්තාවක් තමයි නකුල මාතාව. ඒ වගේම තමයි මේ ශාසනය තුල ධර්මීය විනය මනාව තේරුම් ගත්ත එවාගේම ධර්මීය විනයෙහි පතුලටම බැසගත්ත එවාගේම එයින් අර්ථයක් සලසාගත්ත විචිකිච්ඡාව දුරු කරපු සසර බිය නැති කරපු යම් සුදුවත් හඳින යම් ශ්‍රාවිකාවන් සිටිනවා නම් ඒ අතර එක් තැනැත්තියක් තමයි මේ නකුල මාතාව කියන කාරණය ලෞතර බුදුහාමුදුරුවෝ ඒ මොහොතෙහිදී නකුල පියතුමාට පැහැදිලි කරනවා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරමින් නැවතත් උන්වහන්සේ දේශනා කරන්නේ නකුල පියතුමාට ලාභාතේ ගහපති ඔබ ලබලා තිබෙන්නේ මහත්ම ලාභයක්. සුලද්දන්තේ ගහපති ඒ ලාභය ඔබට මහත් ප්‍රයෝජන පිණිසම පවතිනවා. යස්ස තේ නකුල මාතා ගහපතානි අනුකම්පිකා අත්තකාමා ඕආදිකා අනුශාසිකාති. එතුමිය ඔබට අර්ථය පිණිස එවාගේම ඔබට අනුකම්පා පිණිස කටයුතු සිද්ධ කරනවා, අවවාද දෙනවා, අනුශාසනා කරනවා. එම නිසා ඔබට ලැබිලා තිබෙන්නේම මහත් භාග්‍යයක් කියන කාරණය සඳහන් කරමින් පින්වතුනි මේ සූත්‍ර දේශනාව සමාප්ත කරනවා. එම නිසා මෙහිදී අප කල්පනා කරන්නට ඕන ගෘහ්‍ය ජීවිතය ගත කරන විට ඒ අවබෝධයත් එක්ක ධර්මතාවන් පිළිබඳව මෙනෙහි කරමින් ධර්මානුකූලව අවස්ථානුකූලව කටයුතු සිද්ධ කර ගැනීම තුළ පින්වතුනි ජීවිතය ඉතාමත්ම පහසුවෙන් සැහැල්ලුවෙන් ගත කරන්නට ඒ අවස්ථාවන් අවබෝධ කරගන්නට ඔබට මේ කරුණු කාරණා ඉතාමත්ම වැදගත් වෙනවා. එම නිසා ඒ ආකාරයට මම මුලිදිත් සඳහන් කළේ ඒකයි ශාසනය තුල ගෘහ්‍ය ජීවිත ගත කළා වූ ඉතාමත් අනර්ග ගෘහ්‍ය ජීවිතය ගත කළා වූ දෙපළක් වශයෙන් නකුල මාතාව සහ ඒ පියතුමාව එබඳු ආකාරයට ජීවිත ගත කරපු ඇත්තන් මේ ජීවිතය සකස් කරගත්තා වූ ස්වභාවය පිළිබඳව අපට මෙලෙස ධර්මානුකූලව මැනවින්ම විමසන්නට හැකියාව තිබෙනවා. අපිත් උත්සුක වෙන්නට ඕනම එබඳු ආකාරයට ජීවිත සකස් කරගන්නට. එම නිසා පින්වතුනි
මෙලෙස මේ කාරණා පිළිබඳව අවබෝධයෙන් යුක්තව කටයුතු සිද්ධ කිරීම තුළ ඔබ සියලූම දෙනාටම ඉක්මම් භවයකදීම උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට ශක්තිය හැකියාව ලැබෙනවා. දැන් කල්පනා කරගන්න මෙලෙස අප විසින් ධර්මය ශ්‍රවණය කිරීම තුළ රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ශක්තියින් අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. මූලික වශයෙන්ම රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ශක්තියින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනවා. මේ ස්ථානවලට අධිග්‍රහිත විහාරාරක්ෂක එවාගේ මේ සුපින්වතුන් සුජීවත්ව වාසය කරන්නා වූ ස්ථානවලට ඉෂ්ඨකාමීව සිටින ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රධාන කොට ඔබට අපට හිතකාමී ඉෂ්ඨකාමී අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්‍යක් දෘෂ්ටික ශාසනවාමක දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මෙම පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. අවසන උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. එවාගේම රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් අපි අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද දිනෙහිදී දානීය පූජා කරන්නට යෙදුන ඒ හිමිදිරි උදෑසන දානීය පූජා කරන්නට යෙදුන ඇන්ඩ්‍රු මහත්මයා එවාගේ මචලා මහත්මිය නමින් මිය පරලෝ ගිහිපු සියලු ඥාති හිත මිත්‍රාදීන් අපි සිහිපත් කරමු. එවාගේම දහවල් දානීය පූජා කරන්නට යෙදුන සංක මහත්මයා තමරාංගනී මහත්මිය නමින් මිය පරලෝ ගිහිපු සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරමු. එයත්න් වාගේම මේ සඳහා සම්බන්ධ වෙමින් කටයුතු සිද්ධ කළා වූ සියලූම පින්වතුන් නමින් මිය පරලෝ ගිහිල්ලා යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් සිටිත් නම් ඒ සියලූම ඇත්තන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. ඒ වාගේම මෙම විහාරස්ථානයේ ගොඩනැගීම උදෙසා කටයුතු සිද්ධ කරලා මිය පරලෝ ගිහිල්ලා යමෙක් සිටිත් නම් ඒ සියලුම ඇත්තන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. ඒ වාගේම විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා ඒ වාගේම සියලු ආකාරයෙන් අප කැප වෙමින් කටයුතු සිද්ධ කරන්නා වූ සියලුම දායක කාරක පින්වතුන් නමින් මිය පරලෝ ගිහිල්ලා යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් සිටිත් නම් ඒ සියලුම ඇත්තන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. මෙලෙස ඒ වාගේම විහාරස්ථ මහා සංඝරුවන නමින් අපවත් වී වදාළ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලා වාගේම මිය පරලෝ ගිහිපු මා දෙමාපියන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. මෙලෙස ඔබ අප නමින් මිය ගිහිල්ලා මෙලොව ජීවිතේ වාගේම සාංසාරික ජීවිතෙහි යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් පින් කැමැතිව සිටිත් නම් ඒ සියලුම ඇත්තන්ට පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා උන්ගේ පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා. අවසන උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු.